ආයුබෝවන්. මට අද හිතුණා මේ ඉංග්‍රීසි කතාව, ඒ කියන්නේ ස්පෝකන් ඉංග්ලිෂ් පිළිබඳව පොඩ්ඩක් ඔබ සමග කතා කරන්න. මට එහෙම කරන්න හිතුනේ අන් කවර කාලවකවානුවකටත් වඩා මේ කාලේ මේ ස්පෝකන් ඉංග්ලිෂ් වලට ලොකු උනන්දුවක් තියෙන බව මම නොකියුවට ඔබ කවුරුත් දන්නවා. ඒ බව අපිට පුවත්පත්වල තියෙන දැන්වීම්, එහෙම නැත්නම් YouTube වල තියෙන පාඩම් ඒවා බලන ප්‍රමාණය දැක්කහම, ඒ වගේම අපේ රට තුල තියෙන ඉංග්‍රීසි පන්ති ප්‍රමාණය දැක්කහම අපිට ඕනවටත් වැඩිය ඒ කරුණ පැහැදිලි වෙනවා. ඉතින් මම ඇත්තටම මෙතනින් පැහැදිලි කරන්න යන්නේ හරියටම කොහොමද ස්පෝකන් ඉංග්ලිෂ් ඉගෙන ගන්න කියන එක ගැනයි. කුමන හෝ ක්‍රමයකින් කොහොමද හරියට අපි ස්පෝකන් ඉංග්ලිෂ් ඉගෙන ගන්නේ? එහිදී මම එක දෙයක් කියන්න ඕන. ඇත්තටම ඉංග්‍රීසිය ස්පෝකන් ඉංග්ලිෂ් කියලා දෙයක් නැහැ. දැන් සිංහල භාෂාවේ නම් කතා කරන සිංහල වෙනම එකක්, ලියන්න කියවන්න වෙනම සිංහල විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි සිංහල කතා කරද්දි ව්‍යාකරණයක් භාවිත කරන්නේ නැහනේ. ලියද්දි හරියට ව්‍යාකරණානුකූලව ලියන්න ඕනේ. ඒක නිසා සිංහල භාෂාවේ නම් කතා කරන සිංහල කියලා එකක් තියෙනවා. පොඩි උදාහරණයක් ගත්තොත් අපි ලියද්දි නම් සිංහලෙන් මම ගෙදර යමි කියලා ලියනවා. ඒත් අපි කතා කරද්දි කියන්නේ මම ගෙදර යමි කියලා. කතා කරද්දි අපි කියන්නේ මං ගෙදර යනවා. මං යනවා ගෙදර. ඒතර ඒ වචන තියෙන පිළිවෙලකුත් නැහැ. ගෙදර යනවා මං ඕන අතකට කියන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසියේදී එහෙම එකක් නැහැ. ඉංග්‍රීසියේ ලිව්වත් කතා කළත් වචන යෙදිය යුතු පිළිවෙලක් තියෙනවා. ව්‍යාකරණයට අනුව යෙදෙන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට තමයි වචන යොදන්න ඕනේ. ඉතින් ඔය ගැන වැඩි කතා නොකර අපි එමු කොහොමද මේ අපි දැන් කොහොමදත් කියනවා ස්පෝකන් ඉංග්‍රීසි කියලා. මොකද ස්පෝකන් කියලා වචනයක් තියෙනවානේ. ස්පීක්, ස්පෝක්, ස්පෝකන් කියලා. ඉතින් මේ කතා කරන්න අවශ්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න කොහොමද කියන එක මම ඔබට පැහැදිලි කරලා දෙන්නයි යන්නේ. හැබැයි එක දෙයක් මෙතෙන්දී. දැන් අපි ඕනම මේ ලෝකේ උපදින දරුවෙක්, ඕනම ජාතිකයෙක් භාෂාවක් ඉගෙන ගන්නවා. හැබැයි ඒක ඉගෙන ගන්නේ පන්තියකට ගිහිල්ලවත් වෙන විදිහකින් ඉගෙනගෙන නෙමෙයි, ඉබේම ඉගෙන ගන්නවා ස්වාභාවික විදිහට. එහෙම ඉගෙන ගත්තම ඒ භාෂාව හරියට පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි බලමු මේ ස්වාභාවික ක්‍රමය මොකක්ද කියලා. දැන් ඔබ දන්නවා ඉංග්‍රීසි අපි කතා කරන්න යද්දී අපිට අකුරු වලින් වැදක් නැහැ. ඉංග්‍රීසි ලියද්දී, ඉංග්‍රීසි කියවද්දී අපිට අකුරු ටික ඕන. අකුරු 26ක් තියෙනවා. ඒ අකුරු 26 ඔබ හැමෝම දන්නවා. නමුත් අපිට කතා කරන්න ඕන වෙන්නේ ශබ්ද ටික. ඉතින් ඔබ දන්නවද ඉංග්‍රීසියේ ශබ්ද කීයක් තියෙනවද කියලා? කොහොමද මේවා හරියට ශබ්ද කරන්න කියලා? අන්න ඒ ගැන මම පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඊළඟට ඉගෙන ගන්න විදිය ගැන කියන්න. ඔව්. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ශබ්ද 44ක්. දැන් අකුරු නම් 26යි. ඔබ දන්නවා මේ අකුරු 26 කොටස් දෙකකට බෙදුවා vowels, consonant කියලා හැම. ඒ වගේ මේ ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද තියෙනවා 44ක්. මේ ශබ්ද 44 අපි ගොඩවල් තුනකට බෙදනවා. ශබ්ද ගොඩවල් තුන තමයි vowels, diphthongs, ඒ වගේම consonants කියලා. මම දැන් මේ 44 හැදෙන හැටි කියන්න. vowels තියෙනවා 12ක්. මොනවද මේ vowels 12? අ, ආ, අ, ඈ, ඊළඟට ඈ යන්නක් නැහැ. ඉ, ඊ, උ, ඌ, ඒ යන්නක් නැහැ. ඔ. දැන් බලන්න 12ක් තියෙනවා. අර වැඩිපුර තියෙනවා ශබ්ද දෙකක් අ කියලා. අ කියලාත් තියෙනවා. ඒ අර මේ වගේ වචනවලදී අපි කියන්නේ නැහැනේ අගෝ කියලා, අගෝ කියන්නේ. about කියන්නේ නැහැනේ about. alone නෙමෙයි alone. ඒතර මේ ඉංග්‍රීසි භාෂාවේ දැන් සිංහලේ වගේ නෙමෙයි මුලට ශබ්ද එනවා. ඒ නිසා කියන ශබ්දෙකුත් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. සිංහලේ ශබ්ද එන්නේ මැද්දට මිසක් මුලට එන්නේ නැහැනේ. දැන් සිංහලේ අපි අම්මා, අයියා, අක්කා කියද්දි ආනේ තියෙන්නේ. හැබැයි එතෙන්දී අපි කියන්නේ අයියා,
එක කියලා කියන්නේ නැහනේ. ඒ වගේ ඉංග්‍රීසියේදී හැබැයි එහෙම කියනවා ago, about, above, allow එහෙම කියන නිසා එහෙම ශබ්ද 12ක් තියෙනවා. ඊළඟට අර මම කිව්වා යන්නක් නැහැ. long එකක් නැහැ ඉංග්‍රීසි භාෂාවේ. ඒ කියලා සිංහලයේ තිබුණට ඉංග්‍රීසියේ තියෙනවා. නමුත් අර යන්නක් නැහැ. දැන් ඔබ හිතයි යන්නක් නැත්තම් කොහොමද table කියන්නේ? ඇත්තටම ඉංග්‍රීසි ජාතිකයෝ table කියන්නේ නැහැ. table. ඒ වෙනුවට උන් යොදා ගන්නවා අකුර වෙනුවට එයි කියන શબ્දය. එතන શબ્ද දෙකක් තියෙනවා. vowel શબ્ද දෙකක් එකට එකතු වෙලා හැදෙන. ඒ නිසා ඒවට අපි කියනවා diphthongs කියලා. අර මම කිව්වා diphthongs කියලා શબ્ද වර්ගයක් තියෙනවා කියලා. එතකොට එයි කියලා කියන්නේ table, late, make, cake අන්න ඒ වගේ. ඒතර ඔය දැන් vowels 12 ගැන ඔබට මම මතක් කළා. නැවතත් කියවලා බලමු. a ä ä i u e o 12ක් තියෙනවා. ඊළඟට තියෙනවා diphthongs 8ක්. ඒවා ද්විත්ව ශබ්ද. ඒ කියන්නේ vowels දෙකක් එකතු වෙලා හැදෙන. I, au, au, ei, oi ඔන්න ඔය වගේ ශබ්ද 8ක් තියෙනවා. ඊළඟට ඉතුරු ශබ්ද 24ම consonants කියලායි අපි කියන්නේ. consonant ශබ්ද 24ක් තියෙන. එතකොට ඔක්කොම 44ක් තියෙනවා. දැන් මෙන්න මේ ශබ්ද 44 ඔබට හරියටම පුරුදු වෙන්න පුළුවන් හොඳ ඩික්ෂනරියක් අරගත්තම. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට මගේ ශිෂ්‍යයින්ට නම් රෙකමන්ඩ් කරන්නේ අනුමත කරන්නේ Cambridge Advanced Learners Dictionary එකක් ගන්න කියලා. ඒකේ තියෙනවා මේ International Phonetics කියලා මේ අකුරු ලියන විදිහ. ඒතකොට ඔබට වචනයක් දැන් ගොඩක් අයට ඉංග්‍රීසි වචන අලුත් වචනයක් හමුන ඔබට ඒක ශබ්ද කරගන්න බෑ. ඔබ ඒක කායෙන් හරි අහනවා. සමහරට අහන කෙනත් හරියට දන්නේ අකුරු ගලපලා ශබ්ද කරන්න යනවා. එහෙමම හැම શબ્දයක්ම කරන්න බෑ. ඒක නිසා අපි මොකද කරන්නේ? අර නිවැරදි International Phonemic Chart කියලා එකක් තියෙනවා. අන්න ඒ chart එකට අනුව හැම શબ્දයක්ම ලියන පොඩි symbol එකක් තියෙනවා. ඒ ටික dictionary වල තියෙනවා. ශබ්දකෝෂයක තියෙන නිසා අපිට පුළුවන් ඒකෙන් ඒව ගැන ඉගෙන ගන්න. ඉතින් ඔන්න දැන් ওই විදිහට ශබ්ද ටික ඉගෙන ගන්න. ඊළඟට ඉංග්‍රීසි කතා කරන්න නම් මේ කට හුරු වෙන්න ඕනනේ. දැන් මම මෙතන සිංහලෙන් කොච්චර කතා කළත් ඔබ ඒක අහගෙන ඉන්නවා. මොකද ඔබට තේරෙනවා හැම වචනයක්ම. ඒක නිසා ඊටාම ආශාවෙන් අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. නමුත් ඔබට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඉංග්‍රීසි කතා කරන්න නම් අර මම කියපු ශබ්ද 44 පුරුදු වෙන්න. ඒක පුරුදු වෙන්න ඒ හැම ශබ්දයක්ම මේ කටට හුරු කරගන්න පොඩි ව්‍යායාම කීපයක් තියෙනවා. මම එක ව්‍යායාමයක් කියන්න. ඒ ශබ්ද කීපයක් ඉගෙන ගන්න. ඒවට අපි කියනවා tongue twisters කියලා. මොකද කතා කරන්න නම් පුරුදු වෙන්න ඕනනේ. දැන් ඔබ දන්නවා බයිසිකලයක් පදින්න බැහැනේ නිකන් අහගෙන ඉඳලා බයිසිකල් පදින හැටි කියලා දෙනවා. සිංහලෙන් පැය ගණන් දේශන දෙනවා. පදින්න බැහැනේ. ඔබ බයිසිකලයක් කරන් පදින්න ඕනේ. පීනන එකත් ඒ වගේනේ. පීනන්න බෑනේ. පීනන හැටි මෙතන වීඩියෝ පෙන්නනවා. මෙතන ගොඩ ඉඳගෙන කොච්චර මොනවා කිව්වද අපිට පීනන්න බෑනේ. අපි වතුරට බහින්න ඕනේ. ඒ වගේ ඉංග්‍රීසි කතා කරන්න නම් මේ ශබ්ද ටිකට කට හුරු කරගෙන ව්‍යායාම කරන්න ඕනේ. මේ pronunciation muscles කියලා තියෙනවා. We will have to exercise our pronunciation muscles. මේ උච්චාරණ මාංශ පේශි වලට ව්‍යායාමයක් කරන්න ඕනේ. ඉතින් මේක දෛනිකව කරන්න. එක ව්‍යායාමයක් තමයි මෙන්න මේක බලන්න ඔබට කියවන්න පුළුවන්ද කියලා පැටලෙන්නේ නැතුව මේ වචන හතරක්. red. හරිම සරල වචනයක්. ශබ්ද තුනක් තියෙනවා. r a d. අර ශබ්ද 44 තමයි ඔය තියෙන්නේ. ඒක red කියනවා. ඊළඟ lorry. l o r e lorry. red lorry. ඊළඟට තියෙනවා yellow lorry. දැන් මේ වචන හතර ඔබ දන්නවා. red lorry, yellow lorry. හරිම සරල වචන හතරක්. දැන් ඔබට පුළුවන් වෙන්න ඕන මේක එක දිගට පැටලෙන්නේ නැතුව කියාගෙන යන්න. red lorry, yellow lorry, red lorry, yellow lorry, red lorry, yellow lorry, red lorry, yellow lorry. ඔන්න ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය නම් මේ කට මේ උච්චාරණ මාංශ පේශි වලට ව්‍යායාමයක් වෙන්න දෛනිකව මෙය කීප සැරයක් කියවන්න. ඒ වගේ ගණනාවක් තියෙනවා tongue twisters කියලා.
දැන් නම් මේ අලුත් පාසල් පෙළපොත් වලටත් ඒව ඇතුළත් කරලා තියෙනවා. ඔය තමයි ඔබට ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය විදිහට කට මේ මාංශ පේශි ව්‍යායාම කරන්න එක පිළිවෙලක්. මම මේ වගේ ටන් ට්විස්ටර්ස් ගණනාවක් කියලා දෙන්නම් ඔබට ඊළඟට. දැන් ඊළඟ කොටස තමයි. දැන් මේ විදිහට ව්‍යායාම කරන්න. ඊළඟට ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්නවත් ඉගෙන ගන්නවත් එහෙම බෑ. එතන කරන්න ඕනේ අහුල ගැනීම. අපි කියනවා ඒකට we pick up the language. Language cannot be learnt or taught. ඉගෙන ගන්නවත් උගන්වන්නවත් බෑ. අර අපි පොඩි කාලේ සිංහල ඉගෙන ගත්තා වගේ ඇහෙන දේ කියවන්න. අර්ථයක් ගැන හිතන්න එපා. දැන් අපිට ගොඩක් අයට මේ හරි ක්‍රමය උගන්වන්න අමාරුයි. මොකද අපි හිත හැබැයි පොඩි ළමයින්ට පුළුවන්. මම මීට කලින් වීඩියෝ එකේදී පොඩි ළමයින්ට ඉංග්‍රීසි වලින්ම උගන්වලා ඔවුන් ඉගෙන ගන්න හැටි පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නුවා. Let's start it. Okay? He is the doctor, you are Pereiras. Okay, start. Good morning, doctor. Good morning, Mr. Pereira. What's the matter? Nothing, doctor. Nothing? Then why are you here? I got a hiccup, doctor. What? A hiccup, doctor. A hiccup. Okay, come inside. Sit down. No. Stand up. No. Sit down. ඒ වගේ මේ ළමයි විභාගයකට යවලා මේ ලෝකල් විභාගය යන්නේ මේ කේම්බ්‍රිජ් විභාගයකට යවලා ඒ සියලුම ළමයි ඉහළින්ම විභාගේ පාස් වුණා. මම ඔබට ඒ සහතික ටිකත් ළමයි විභාගයට ගිය හැටිත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්වන්න. මේකේ අවසානයේදී ඔවුන් ස්පීකින් වලට ඔය ස්පීකින් කියන එකට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය 100%ක්ම ගත්තා. හැබැයි ඒ පන්තිවලදී සිංහලෙන් මේ ඉංග්‍රීසි වලින්ම ඉගෙනුවා. ඒකයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ඉංග්‍රීසියෙන්ම. නමුත් මේක කෙනෙක් හිනහ වෙන්න පුළුවන් අපිට තේරෙනවා කියලා. එහෙනම් ඔබට සිංහල තේරුණාද? සිංහල කතා කරන්න ඉගෙන ගන්නදී ඔය ඇහෙන ඔක්කොම තේරුම් ගන්න නෙමෙයි ඕනේ. අහගෙන ඉඳලා ඒ වචනය කනට හුරු කරගන්න. එතන තියෙන පොඩි සයිලන්ට් පීරියඩ් එකක් අහගෙන ඉන්න. ඊට පස්සේ ඔබ ඒ වචන ටිකින් ටික උච්චාරණය කරන හැටි අර ටන් ට්විස්ටර්ස් වලින් ව්‍යායාම වලින් කරලා ක්‍රමක්‍රමයෙන් දියුණු කරගන්න. හැබැයි ඔබට වඩාත්ම හොඳ ක්‍රමය තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ මම මේ දැන් කියපු කතාව ඉංග්‍රීසියෙන්ම කිව්වනම්. ඔබ හිතනවා අනේ අපිට ඉතින් තේරෙන්නේ නැහනේ කියලා. නමුත් තේරෙනවා. එහෙම සම්පූර්ණයෙන් තේරුම් නොගත්තත් ඔබට තරමක් දුරට හරි තේරුම් ගන්න පුළුවන් වෙනවා. Now I will say the same thing in English. See whether you can understand it. I am going to talk to you about spoken English. Actually, in English, there is no spoken English because English has grammar in both spoken and written English. Whenever you are going to speak, you have to use the correct word order and you must use the words grammatically correctly. But in Sinhala, of course, we have two different aspects. That means spoken and written. When we speak Sinhala, we say Mama gedara yanawa. But when you write Sinhala, you can't say Mama gedara yanawa. You can't say Man gedara yanawa. You must say Mama gedara yami. So there is a particular word order. We must write Sinhala grammatically, but there is no grammar in speaking Sinhala. English, both in written and spoken English, you will have to use the correct grammar. So, when you want to speak English, the most important thing is the sounds of the language. There are 44 sounds in English. There are 44 sounds in English. They can be divided into 3 parts. They are vowels, diphthongs and consonants. In English, there are 12 vowels. I mean not the vowel letters, not the vowels. Now when I say vowel, you think of A, E, I, O, U. They are letters. We don't need any letters. To speak a language, letters are not necessary. Now when you want to ask someone's name,
Do you go to him or her and ask WHATISYOURNAME? You don't use letters. What you use is, what's your name? No letters, only some sounds. What's your name? Then they will understand it, and he or she will understand it and speak to you and give you the answer. My name's, and say the name. Say your name. My name's. That's spoken English. So, most important thing to learn spoken English is the sound, not the letters. So, think of English sounds. I said there are 44 sounds. So, you must learn them. I will show you the chart of all these sounds later. So, the sounds I said can be divided into 3 parts. Vowels. There are 12 vowels. The sounds are 12 vowel sounds. The sounds are A, A, E, I, E, U, E, O. I hope you can understand sounds. So, learn these 12 sounds, and then there are some diphthong sounds. There are 8. They are the mixture of 2 vowel sounds. Diphthongs are the mixture of 2 vowel sounds. And then there are 24 consonant sounds. All these sounds make a meaningful sentence, words and sentences. When you write or read, letters make words and sentences. When you speak or when you listen, what happens is sounds makes words and sentences. So, learning the sounds of a language is very important. And the next important thing is when we speak a foreign language, it's very, very important to pronounce its words correctly. Pronouncing words correctly is the most important thing going to speak a foreign language. So, to do that, you have to exercise your pronunciation muscles. So, to exercise your muscles, there are some exercises. They are called tongue twisters. I'll give you one tongue twister now. For example, red lorry, yellow lorry. So, you must be able to say these several times without stopping. Okay, like this: red lorry, yellow lorry, red lorry, yellow lorry. So, there are longer ones also. All what you have to do is to say them again and again and again. So, it will exercise your pronunciation muscles and you will be able to speak English fluently, fearlessly. So, to do that, you must first exercise your pronunciation muscles, say tongue twisters every day, practice it. It is just like riding a bicycle. You can't ride a bicycle without getting onto it. Sometimes you may fall, but you get up again and you start riding. So, like that, practice these. Practice the tongue twisters first to learn the sounds, and then little by little you can pick up the language. Language cannot be learnt or taught, you pick up the language. While I am talking to you, you can pick up the language with me. I can help you. Teaching in English with no Sinhala words at all. So, all what you have to do is to talk with me. I will show you how it can be done in the next lesson. I hope you could understand the English version of my speech as well. Okay, thank you. හොඳයි ඉතින් මම ඔබට මගේ කතාව අතරමඟදී පොරොන්දු වුණානේ මේ ඉංග්‍රීසි වලින්ම උගන්වලා කේම්බ්‍රිජ් විභාගයට ළමයින් යවලා ඔවුන් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත්තා කියලා. විශේෂයෙන්ම ඉංග්‍රීසි කතනය සඳහා ඔවුන්ට 100%ක්ම ලකුණු ලබා ගන්න හැකි වුණා. මේ දැන් ඔබට පෙනෙන්නේ ඒ ළමුන් විභාගය පටන් ගන්න මොහොතකට කලින් විභාග ශාලාව ඉදිරිපිට ඉන්න අවස්ථාව. ඉතින් මේ විදිහට විභාගයට පෙනී සිටියේ මේ ළමයින්ගේ සහතික ටික තමයි දැන් ඔබට මේ දකින්න ලැබෙන්නේ.
මේ සෑම සහතිකයකම ඔබට පේනවා භාෂාවේ කුසලතාවයන් 4ම පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා. reading writing එක ප්‍රශ්න පත්‍රයක්, listening සවන් දීම, ඒ වගේම speaking. බලන්න මේ හැම ළමයෙකුගේම ස්පීකින් වලට ගන්න තියෙන උපරිම ලකුණු ටික 100%ක්ම වුන් ලබාගෙන තියෙනවා. ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්න ඇත්තටම ඉගෙන ගන්න අවශ්‍ය නම් දෛනික පුහුණුව අවශ්‍ය වෙනවමයි. හරියට අර බයිසිකලයක් පදින්න ටික පුරුදු වෙනවා වගේ කතා කරන්නත් වචනෙන් වචනේ කෙටි වාක්‍යයෙන් වාක්‍ය පුහුණුව ඉතාම අවශ්‍යයි. ඉතින් තවත් පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් දැන් මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.